පරිච්ඡේදය 20 තාහා අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහගේ නාමයෙන්. තාහා නබී දෙවියන්ට බියවන්නන් භය භක්තිකයින්ට එක් හොඳ ඌදනක් වශයෙන්ම මෙය පහළ කර ඇත්තේය මිස ඔබ දුක් විඳීම සඳහා මෙම කුරානය අපි ඔබ කෙරෙහි පහළ කළේ නැත. උසස් අහස්ද භූමියද නිර්මාණය කළ අය විසින්ම මෙය පහළ කර ඇත්තේය. ඒවා උත්පාදනය කළ රහ්මාන් අර්ෂ් මත තම රාජ්‍යය පීටෙව්වේය. අහස්හිද භූමියහිද ඇති දෑද මේවා මධ්‍යෙහි ඇති දෑද භූමියෙහි වැළලී ඇති දෑද ඔහුටම අයත්ය. නබී ඔබ පහත් හඬින් නැතහොත් ශබ්ද නගා පැවසුව වුවද දෙකම ඔහුට එක සමානය. මන්දයත් නීත වශයෙන්ම ඔහු රහසද දන්නේය. ඊටත් වඩා සැඟවී මනසෙහි ඇති දෑද දන්නේය. අල්ලා ඔහු හැර නැමතුමට යුතු වෙන කිසිම දෙවියෙකු නැත. ඔහුට අලංකාරවත් බොහෝ ශුද්ධ වූ නාමයන් නැත. ඒවයින් කුමක් භාවිතා කරමින් හෝ ඔහුව ආරාධනා කරනු. නබී මූසාගේ ඉතිහාසය ඔබ වෙත පැමිණ ඇත්තේද? ඔහු තම පවුලේ උදවිය සමග ගිය අවස්ථාවේදී තමන් යා යුතු මාර්ගය නොදැනුවත්ව සිටියේදී තූර් නැමැති කන්ද මත ඔහු ගින්නක් දුටු විට තම පවුලේ උදවියට ඔබ මෙහි පොඩ්ඩක් නතර වී සිටිනු. ඇත්තෙන්ම මා ගින්දර දකින්නෙමි. එයින් එක් ගිනි පෙනෙල්ලක් හෝ ගෙන ඔබ වෙත එන්නෙමි. නැතහොත් ගින්නෙහි එළිය මකින් අපි යා යුතු මාර්ගය දැනගන්නෙමියයි කීවේය. ඔහු එතනට පැමිණි වහාම ඔහුට "ඕ මූසා" යයි ශබ්ද නගා ආමන්ත්‍රණය කර මා මෙසේ පැවසුවෙමි. නීත වශයෙන්ම මා ඔබගේ දෙවියන්ය. ඔබගේ පාවහන් යුවල කලවා දමනු. නීත වශයෙන්ම ඔබ තුවා මිටියාවත වන පරිශුද්ධ වූ තලෙහි සිටින්නෙහිය. මා ඔබව මගේ දූතයා වශයෙන් තෝරාගෙන ඇත්තෙමි. එබැවින් වහීමකින් ඔබට දැනුම් දෙනු ලබන දෑයට ඔබ සවන් දෙනු. නීත වශයෙන්ම මා අල්ලාය. මා හැර වෙන කිසිම දෙවියෙකු නැත. මාවම ඔබ නමදිනු. මාව සිහිපත් කරමින් සිටිනු පිණිස සලාතය නොකඩවා ඉටු කරනු. නීත වශයෙන්ම විනිශ්චය දින අනිවාර්යෙන්ම පැමිණෙන්නේය. සෑම ආත්මයක්ම තම ක්‍රියාවන්ට සරිලන පළවිපාක අත්කර ගැනීම පිණිස එය මා මිනිසුන්ට සඟවා තැබීමට අදහස් කරමි. එබැවින් එය විශ්වාස නොකර තම ශරීර සුවය අනුගමනය කරන්නා ඒ දිනය ගැන ඔබ දුක් නොවීමට ඔබව වළක්වා නොගත යුතුය. එසේ වුවහොත් ඔබ විනාශ වන්නෙහි යැයි පවසා "ඕ මූසා ඔබගේ දකුණු අතේ කුමක් නම් ඇත්තේදයයි විමසුවේය." ඒට ඔහු "මේ මගේ සැරයටියයි. මේ මත මා ඇලවන්නෙමි. මෙමකින් මගේ ඉළුවන්ට කොළ අතු ආදී කඩාගන්නෙමි. තවද මෙහි වෙනත් විවිධ ප්‍රයෝජනයන් ඇතයයි පැවසුවේය." ඒට දෙවියන් "ඕ මූසා ඔබ එය බිමට වීසි කර දමනු යැයි පැවසුවේය." ඔහු එය වීසි කළ වහාම එය විශාල නාගයෙක් බවට පත්වී බඩගාන්නට විය. ඒට දෙවියන් ඔබ එය අල්ලනු බිය නොවනු ඉවලීම එය පෙරමෙන් සැරයටිය බවට පත් කරන්නෙමි යැයි කීවේය. ඔබගේ අත ඔබගේ කිහිල්ලෙහි රුවා පිටතට ගනු. ඒ ඉතාමත් ආලෝකවත්ව නපුරෙන් තොර සුදු වර්ණයෙන් බැබිලමින් එළියට එනු ඇත. එය තවත් සාධකයක් වනු ඇත. මෙසේ අපගේ ඉමහත් සාධකයන්ගෙන් සමහරක් ඔබට පෙන්වීමට අදහස් කරමු.
ඔබ ෆිර්අවුන් වෙත යනු. නීත වශයෙන්ම ඔහු මාහට වෙනස්කම් කරමින් සිටින්නේය යයිද පැවසුවේය. ඊට මූසා මෙසේ පැවසුවේය. මගේ දෙවියනේ, මගේ හෘදය ශක්තිමත් කර විස්තීර්ණය කර තබනු. මා කළ යුතු මගේ කාරණාවන් මට පහසු කර දෙනු. මගේ දිවිහි ඇති ගැට ගැසීම ලිහා දමනු. මගේ වදන ජනතාව පැහැදිලිව දැනගන්නාසේ පත් කරනු මැනව. මගේ පවුලේ කෙනෙකුව සමීප සහායකෙකු වශයෙන් පත් කරනු. ඔහු මගේ සහෝදරයා වන හාරුන් වශයෙන්ම වන්නේ නම් මැනවේ. ඔහු මගින් මාව ස්ථීර කර තබනු මැනව. මගේ කාරණාවන්හි ඔහුව මිතුරෙකු බවට පත් කරනු මැනව. අපි ඔබව අධික වශයෙන් ශුවිසුද්ධ කරමින් ප්‍රශංසා කරමු. පසුවත් ඔබව අධික වශයෙන්ම මෙනෙහි කරමින් නමදින්නෙමු. ඔබ අපිව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නෙහු යැයි මූසා නබි ප්‍රාර්ථනා කළේය. ඒට දෙවියන්, "ඕ මූසා, ඔබ ඉල්ලූ සියල්ල නීත වශයෙන්ම ඔබට ලබා දී ඇත්තේය යයිද මීට පෙර වෙනත් වතාවක්ද නීත වශයෙන්ම අපි ඔබට ඉමහත් වරප්‍රසාදයන් දී ඇත්තෙමු. එනම් ඔබගේ මවට වහී මගින් අපි දැනුම් දුන් අවස්ථාවේදී ඔබගේ වාර්ගිකයන්ගෙන් පිරිමි දරුවන්ව ෆිර්අවුන් වදදී මරා දැමුවේය. එබැවින් ඔබ ගැන ඔබගේ මව දුක් විඳින් සිටියාය. එබැවින් කුඩා ලදරුවෙකු වූ ඔබව පෙට්ටියක බහා නයිල් නදියෙහි වීසි කර දමනු. එම නදිය වෙරළට සේන්දු කරනු ඇත. මටත් ඇයටත් සතුරා වශයෙන් සිටින්නාම ඒ අරගනු ඇත යයිද ඔබගේ මවට දැනුම් දුන්නෙමු. ඔබ මගේ බැල්මෙහි පෝෂණය වීම සඳහාම ඔබ කෙරෙහි මගේ කරුණාව දයාව පහල කර ඔබව දුටුවන් කැමතිවන බවට පත් කළෙමු. ඔබගේ සහෝදරිය නදියේ පාවෙමින් ගිය ඔබ සමග වෙරළදිකේ පයින් ගොස් ඔබව ඇරගත් අය වෙත මෙම දරුවාට කිරිදෙන වගකීම බාරගත හැකි කිරි මවකු මා ඔබට දැනුම් දෙන්න දැයි පවසන ලෙසට සලස්වා ඔබගේ මව දුක් නොවේ ඇයගේ ඇස් පිනා යාම පිණිස ඔබගේ මව වෙතම ඔබව ගෙනවිත් සේන්දු කළෙමු. මින් පසුව ඔබ මිනිසෙකුව ඝාතනය කර දැමුවෙහිය. ඒ සඳහා ඔබ මැරූ දුකින් ඔබව බේරාගෙන ඔබව විවිධ ආකාරයෙන් පිරික්සුමට ලක් කළෙමු. මදියන් වාසීන් වෙතද ඔබ අවුරුදු ගණනාවක් රැඳී සිටියේහිය. "ඕ මූසා, මින් පසුව ඔබ අපගේ දූතයා වන සුදුසු තත්ත්වයකට පත් වූවෙහිය. මා වෙනුවෙන් ඔබව මා තෝරාගෙන ඇත්තෙමි. එබැවින් ඔබත් ඔබගේ සහෝදරයාත් මගේ ප්‍රාර්තිහාරයන් ගෙන යනු. ඔබ දෙදෙනා මා මෙනෙහි කර නැමදීමෙහි කම්මැලි නොවනු. ඔබ දෙදෙනාම ෆිර්අවුන් වෙත යනු. නීත වශයෙන්ම ඔහු ඊටමත් සීමාව ඉක්මවා ගියේය. ඔබ ඔහුට හොඳ සුමුදු ලෙසම දේශනා කරනු. එමකින් ඔහු හොඳ වැටහීමක් අත්කරගත හැකිය. නැතහොත් වෙවුලන්නටද පුළුවන් යයිද පැවසුවෙමු." එයට ඔවුන් දෙදෙනා, "අපගේ දෙවියනේ, ඔහු අප කෙරෙහි සීමාව ඉක්මවා වදදී වේදනා කළ හැකිය. නැතහොත් නපුරක් කරාවියයි අපි බියවන්නෙමු යයි පැවසූහ." එයට ඔහු දෙවියන් මෙසේ පැවසීය. "නීත වශයෙන්ම බිය නොවනු. මා ඔබ සමග සිටිමින් සියල්ල සවන් දෙමින්ද බලමින්ද සිටින්නෙමි. එබැවින් ඔබ දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු. අපි ඔබගේ දෙවියන්ගේ දූතයින් ඉස්රායිල් පරම්පරාවේ දරුවන්ව අප සමග යවනු. ඔවුන්ට වේදනා නොකරනු. ඇත්තෙන්ම
අපි ඔබ දෙවියන්ගේ සාධකයන් ඔබ වෙත ගෙනවිත් ඇත්තෙමු. ඍජු මාර්ගයේ අනුගමනය කරන්නන් කෙරෙහි ශාන්තිය අත්වනු ඇත. ඔබව කවුරුන් බොරු කර ප්‍රතික්ෂේප කරන්නේද? ඔහු කෙරෙහි ඇත්තින්ම දඬුවම් ඇතිවනු ඇතැයි අපට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය. ඔවුන් එසේ ෆිර්අවුන් වෙත ගොස් පැවසූ වහාම ඒට ඔහු "ඕ මූසා, හාරෝන්, ඔබගේ දෙවියන් කවරෙක්දැයි විමසුවේය." ඒට මූසා කවුරුන් සෑම වස්තුවකටම ඒට අයත් ස්වභාවය දී ඒට අයත් මාර්ගයේද දැනුම් දුන්නේද? ඔහුය අපගේ දෙවියන් යැයි කීවේය. ඒට ඔහු පෙර ඉකුත්ව ගිය පිළිරූ ආරාධනා කරමින් සිටි බොහෝමයක් සමූහයන්ගේ ඉරණම කුමක් විය හැකිදැයි විමසුවේය. ඒට ඔහු එය මගේ දෙවියන් වෙත තිබෙන සටහන් පුස්තකයෙහි ඇත්තේය. මගේ දෙවියන් එහි කිසිවක් වැරදි අත්හැර දමන්නේ නැත. අමතක කර දමන්නේද නැත යයි පවසා. ඔහුම භූමිය ඔබට වාසස්ථානයක් වශයෙන් නිර්මාණය කර ඔබට යා හැකි මාර්ගයද එහි නිර්මාණය කර වලාකුළෙන් වර්ෂාවද වසින්නට සලස්වන්නේය යයි පිළිතුරු දුන්හ. තවද දෙවියන් පැවසුවේය යයි මෙසේ පැවසූහ. මා පහල කර තබන එකම ආකාරයේ වර්ෂා ජලය මගින් ගුණයෙන්ද රසයෙන්ද විවිධ වර්ගයේ ගස්වැල් පිරිමි ගැහැණු ජෝඩු ජෝඩු වශයෙන් අපි ඉකුත් කරන්නෙමු. මේවා ඔබත් අනුභව කර ඔබගේ එළු ගව ආදී ගමේ සතුන්වද උලා කෑමට ඉඩ හරිනු. දැනුම ඇත්තන්ට නීත වශයෙන්ම මෙහි බොහෝමයක් සාධකයන් ඇත. භූමියෙන්ම අපි ඔබව උත්පාදනය කළෙමු. පසුව එහිම අපි ඔබව සේන්දු කර හරින්නෙමු. තවත් වරක්ද ඔබට පනදී එයින්ම අපි ඔබව ඉකුත් කරන්නෙමු යයි පැවසුයේ යයි ඔහුට පවසන ලෙසට සැලැස්සුවෙමු. මෙසේ අපගේ සාධකයන් සියල්ල ඔහුට පෙන්වුවෙමු. එහෙත් ඔහු නම් මේවා සියල්ල බොරු යයි කියා විශ්වාස නොකර ඈත් වූවේය. තවද "ඕ මූසා, ඔබ ඔබගේ සූනියම මගින් අපව අපගේ රටින් පිටමං කිරීමටද අප වෙත පැමිණියේ. මෙවැනි සූනියමක් අපිත් ඔබට කර පෙන්වන්නෙමු. අප හෝ නැතහොත් ඔබ හෝ වැරදි නොවී සිටීමට හැකිවනසේ එක් මධ්‍යස්ථ ස්ථානයක අපටත් ඔබටත් අතරේ එක් නියමිත කාලයක් සඳහන් කරනු යයි පැවසුවේය. ඒට මූසා ඔබගේ උත්සව දිනයම ඔබට නියමිත කාලය වන්නේය. නමුත් ජනතාව සියල්ල පෙරවරුවේම රැස්විය යුතුය යයි පැවසුවේය. පසුව ෆිර්අවුන් ඔහුගෙන් වෙන් වී ආපසු හැරී තමන්ගේ වාසස්ථානයට ගොස් සූනියමට අවශ්‍ය තමන්ගේ සීලුම කුමන්ත්‍රණද එක් රැස් කරගෙන නියමිත දින නියමිත ස්ථානයට පැමිණියේය. මූසා එහි වාසය කළ ඔවුන්ට ඔබට කුමන වින්නැහියක්ද අල්ලා මත අමූලික බොරු ගොතා මනක්කල්පිත කර නොපවසනු. එසේ පැවසුවහොත් ඔහු තම දඬුවම මගින් ඔබව විනාශ කර දමනු ඇත. බොරු කියූ සියල්ල විනාශ වී ගියහ යයි පැවසුවේය. මෙය ඇසූ ඔවුන් තමන් තුළ මේ ගැන තර්ක කරමින් රහසින්ම සාකච්ඡා කර එක් තීරණයකට එළඹුණාහ. ඔවුන් ජනතාවට නීත වශයෙන්ම මේ දෙදෙනාම සූනියම් කරුවන්නේ තමන්ගේ සූනියම මගින් ඔබව ඔබගේ මෙම රට අත්හැර පිටමං කර දමනු ඇත. ඔබගේ උසස් ධර්මය විනාශ කර දමන්නට අදහස් කරන්නාහ.
එබැවින් ඔබගේ සූනියම් සියල්ල ඒක රාශී කරගෙන ඔහුට එරෙහිව කණ්ඩායම් වශයෙන් එනු. අද දින කවුරුන්ගේ කාරණාවන් ජයග්‍රහණය කරන්නේද? ඔහුම නීත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේය යයි පැවසූහ. පසුව සූනියම් ඉදිරිපත් කිරීමට පැමිණි ඔවුන් මූසාට "ඕ මූසා, ඔබ වීසි කරනවාද? නැතහොත් පළමුවෙන් අපි වීසි කරන්නදැයි විමසූහ." එයට ඔහු "ඔබ පළමුවෙන් වීසි කරනු යයි පැවසුවේය." ඔවුන් වීසි කළ වහාම වීසි කළ ඔවුන්ගේ කමද, ඔවුන්ගේ පොළුද, ඔවුන්ගේ සූනියෙහිමෙහි හේතුවෙන් ඇත්තෙන්ම ඒවා නාගයින් බවට පත්වී දුවන්නාක් මෙන් මොහුට දිස්විය. එබැවින් මූසාගේ මනසෙහි බිය හොල්මන් කරන්නට විය. ඒ අතර ඔහුට අපි මෙසේ කීවෙමු. ඔබ බිය නොවනු. නීත වශයෙන්ම ඔබ මෙහිදී ඉදිරියට එන්නෙහිය. ඔබගේ දකුණතෙහි ඇති දැය ඔබ වීසි කරනු. ඔවුන් කළ සූනියම් සියල්ල එය ගිල දමනු ඇත. ඔවුන් කළ දෑ සියල්ල සූනියම් කරුවන්ගේ පුහු කුමන්ත්‍රණ මිස ඇත්තක් නොව. සූනියම් කරුවන් කොහේ ගියා වුවද ජයග්‍රහණය කරන්නේම නැත යයිද පැවසුවෙමු. මූසා තම සැරයටය වීසි කළ වහාම ඒ විශාල නාගයෙක් බවට පත්වී ඔවුන් කර තිබූ සූනියම් සියල්ල ගිල දැමුවේය. එය දැක ඇත්ත වටහාගත් එම සූනියම් කරුවන් සුජූත් කරන්නන් වශයෙන් බිම ඇද වැටි අපිත් මූසා, හාරුන් ආදී මේ දෙදෙනාගේ දෙවියන්ව විශ්වාස කළමු යයි පැවසූහ. මේ දුටු ෆිර්ഔන් මා ඔබට අනුමැතිය ලබා දීමට කලින්ම ඔබ ඔහුව විශ්වාස කළෙහිය. නීත වශයෙන්ම ඔහු ඔබට සූනියම් උගන්වා දුන් ඔබගේ ප්‍රධානියාමෙන් හැඟෙන්නේය. එබැවින් ඔබගේ අත් හා පා මාරුවෙන් මාරුවට කපා නීත වශයෙන්ම ඔබලාව ඉන්දිගස්වල එල්ලා දමන්නෙමි. ස්ථීර වූ දඬුවම් දීමෙහි අපගෙන් දරුණු තැනැත්තා කවුරුන්ද යන්නද නීත වශයෙන්ම ඔබ දැනගන්නෙහුයයි පැවසුවේය. එයට ඔවුන් ෆිර්ഔන්ට අප වෙත පැහැදිලි සාධකයන් පැමිණි පසු අපව නිර්මාණය කළ අයව ප්‍රතික්ෂේප කර දමා ඔබට අපි කිසි කලෙක කැමති වන්නේම නැත. ඔබට පුළුවන් දෙයක් ඔබ කරගනු. ඔබ කරන සෑම දෙයක්ම මෙලොව ජීවිතයෙහි පමණකි. නීත වශයෙන්ම අපි සත්‍ය අපගේ දිව්‍යයන්ව විශ්වාස කරමු. අපගේ වැරදිද ඔබගේ බලකිරීම මගින් අපි කළ සූනියමේ වැරදි වලටද ඔහු අපට සමාව දෙනු ඇත. අල්ලාම ඔබටත් වඩා ඊටමත් උසස් වන්තයෙකු යයිද ස්ථීරවන්තයෙකු වන්නේය යයිද පවසූහ. ඇත්තෙන්ම කවුරුන් වැරදිකරුවෙකු වශයෙන් තම දෙවියන් වෙත පැමිණෙන්නේද ඔහුට නීත වශයෙන්ම නිරයම ඵල විපාක වනු ඇත. එහි ඔහු මැරෙන්නේද නැත. සුවයෙන් යුතුව ජීවත් වන්නේද නැත. දඬුවම හා දහදුක විඳින්ම සිටිනු ඇත. කවුරුන් විශ්වාසයේ තැබුවන් වශයෙන්ද දැහැමි ක්‍රියාවන් කරන්නන් වශයෙන්ද තම දෙවියන් වෙත පැමිණෙන්නෝද එවැන්නන්ට උසස් පදවීන් ඇත්තේය. පරලොවදී නම් ඔවුන්ට ස්ථීර වූ ස්වර්ගයන් ඇත. ඒවායෙහි දියදහරා සදාකල් ගලා බසිමින්ම ඇත. ඒවායෙහි සදාකල් රැඳී සිටිනු ඇත. මෙය පරිශුද්ධවන්තයින්ගේ ඵල විපාක වනු ඇත. නීත වශයෙන්ම අපි මූසාට වහී මගින් මෙසේ දැනුම් දුන්නෙමු. ඔබ අපගේ වහලුන්ව කැඳවාගෙන රාත්‍රියේදීම පිටත්ව යනු. මගදී හරස්වන මුහුදෙහි ඔබගේ සැරයටියෙන් ගසා
වියලීගිය මාර්ගය ඔවුන්ට ඇති කරනු. ඔබව සතුරන් ළඟා වේවියයි ඔබ බිය නොවනු. එම මොහොතෙහි ඔබගේ ජනතාව ගිලී යනු ඇතැයිද ඔබ බිය නොවනු යයිද දැනුම් දුන්නෙමු. ඒ අන්දමටම මූසා නබී ඊශ්‍රායල් වරුන්ව කැඳවාගෙන ගිය වහාම ෆිර්අවුන් තම සේනාව සමග ඔවුන් පසුපස ගියේය. මුහුදු ජලය මොවුන්ගෙන් කිසිවෙකුත් නොබේරෙනසේ ඔවුන්ව ගිල්වා දැමිය යුතු අන්දමට ගිල්වා දැමීය. ෆිර්අවුන් තම ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකර වැරදි මාර්ගයෙහිම ඇතුළු කළේය. ඊශ්‍රායල පරම්පරාවේ දරුවනි, නීත වශයෙන්ම අපි ඔබව ඔබගේ සතුරන්ගෙන් බේරාගෙන තූර් නැමැති කන්දෙහි දකුණු දෙසට පැමිණිය හොත් ඔබට තවුරාත් ධර්මයේ ලබා දෙන බවට පොරොන්දු දී ආහාර නොලබෙන කාන්තාරයෙහි ඔබට මන්නු සල්වාද පහල කළෙමු. අපි ඔබට ලබා දුන් දෑයෙන් හොඳ දෑ අනුභව කරමින් සිටිනු. එහි ඔබ සීමාව ඉක්මවා නොයනු. සීමාව ඉක්මවුවහොත් ඔබ කෙරෙහි මගේ කෝපය පහළවනු ඇත. කවුරුන් කෙරෙහි මගේ කෝපය පහළවන්නේද? ඔහු නීත වශයෙන්ම විනාශ වී යනු ඇත. එහෙත් කවුරුන් පසුතැවිලි වී පාපයන්ගෙන් ඈත් වී විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කර ඍජු මාර්ගයෙහි ස්ථීරව සිටින්නේද? ඔහුට මා ඊටමත් සමාව දෙන්නෙකු වශයෙන්ම සිටින්නෙමි. මූසා තූර් සිනායි කන්දට පැමිණි අවස්ථාවේදී ඔහුට දෙවියන් "ඕ මූසා, ඔබ ඔබගේ ජනතාව අත්හැර දමා මෙතරම් ඉක්මන් කළේ කිමෙක්දැයි විමසුවේය." ඒට ඔහු "ඔවුන් මෙන්න මා පසුපසින්ම එන්නාහ. මගේ දෙවියනේ, ඔබව තෘප්තියට පත් කිරීම සඳහා ඊටමත් ඉක්මනින් ඔබ වෙත කලින්ම පැමිණියෙමි." ඒට දෙවියන් "ඔබ පැමිණි පසු අපි ඔබගේ ජනතාව එක් පිරික්සුමකට ලක් කළෙමු. සාමිරී නැමැත්තා ඔවුන්ව මාර්ගයේ වැරද යාමට සැලැස්සුවේ යැයි පැවසුවේය." එවලීම මූසා ඊටමත් දුකින් හා කෝපයට පත් වූ කෙනෙකු වශයෙන් තමන්ගේ ජනතාව වෙත ආපසු පැමිණ "මගේ ජනතාවෙනි, ඔබගේ දෙවියන් ඔබට තවුරාත් නැමැති ධර්මය ලබා දෙන බවට අලංකාරවත් පොරොන්දුවක් ලබා දුන්නේ නැද්ද? ඔහු පොරොන්දුවක් දී අධික දින සංඛ්‍යාවක් ගත වූයේද? නැතහොත් ඔබ කෙරෙහි ඔබගේ දෙවියන්ගේ කෝපය පහළ විය යුතුයයි ඔබ කැමැත්තෙන්ම ඔබ මට ලබා දුන් පොරොන්දුවට වෙනස්කම් කළෙහුදැයි විමසුවේය." ඒට ඔවුන් "ඔබට ලබා දුන් පොරොන්දුවට අපගේ කැමැත්තට අපි වෙනස්කම් කළේ නැත. නමුත් අපි උසුලාගෙන පැමිණි ෆිර්අවුන්ගේ ජනතාවගේ රන් ආභරණ ගින්නෙහි වීසි කරන මෙන් බල කරනු ලැබ. එහි ඒවා අපි වීසි කළෙමු." ඒ ආකාරයටම සාමිරීද තමන් වෙත තිබුණු ආභරණ වීසි කළේය. පසුව ඔහු වසු පැටවෙකුගේ පිළිරුවක් ජනතාව ඉදිරියේ ඉදිදැක්වූවේය. ඒට වසු පැටවෙකුගේ ශබ්දයට සමාන අර්ථයක් නැති ශබ්දයක්ද තිබුණේ. "මේ දුටු සමහරෙක් මේ ඔබගේද මූසාගේද දෙවියන් වන්නේය. මේ අමතක වී මූසා කන්දට ගියේයයි පැවසූහ." මොන පුදුමයක්ද! ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්නවලට ඒ කිසිම පිළිතුරක් නොදී තිබීමද? ඔවුන්ට හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැතිව තිබීමද ඔවුන් අවධානය කර බැලිය යුතු නොවේද? මේට පෙරම හාරූන් ඔවුන්ට "මගේ ජනතාවෙනි, මෙම පිළිරුව නමැත ඔබ මාර්ගයේ වැරද ගියේ හොය.
නීත වශයෙන්ම ඔබගේ දෙවියන් රහ්මාන්‍ය මේනුව මාව අනුගමනය කරනු. මගේ නියෝගයට අවනත වුණු යැයි පැවසුවේය. ඒට ඔවුන් මූසා අප වෙත ආපසු පැමිණෙනතුරු මෙම ආරාධනාව අපි අත්හරින්නේ නැත යැයි පැවසූහ. මූසා පැමිණි පසු හාරුන්ට "ඌ හාරෝන්, මොවුන් මාර්ගයේ වැරද්ද ගියහ යැයි ඔබ දැනගත් අවස්ථාවේදී මාව ඔබ අනුගමනය කර කටයුතු කිරීම ඔබව වැළක් වූයේ කුමකින්ද? ඔබ මගේ අනට වෙනස්කම් කිරීමට ඉදිරිපත් වූවේහිදැයි පවසා ඔහුගේ යටිරැවුලද හිසකෙස්ද අල්ලා ඇද්දේය." ඒට ඔහු "මගේ මවගේ පුතුනේ, මගේ හිසද යටිරැවුලද අල්ලා නොඅතිනු. මා ඒ අවස්ථාවේදී ඔවුන්ගෙන් ඈත් වී තිබුණේ නම් ඊශ්‍රායල පරම්පරාවේ දරුවන් අතරේ ඔබ බෙදීමක් ඇති කර දැමුවේය. ඔබ මගේ වදනට සැලකුවේ නැතයයි. ඔබ මා සමග කෝපවනු ඇතැයි නීත වශයෙන්ම බියවී ඔවුන් සමග සිටීමි යැයි පැවසුවේය." පසුව මූසා සාමිරීට "ඕ සාමිරී, ඔබගේ කාරණාව කුමක්ද? කුමක් නිසා ඔබ මෙසේ කළහිදැයි විමසුවේය." ඊට ඔහු "ඔවුන් නොදුටු දෙයක් මා දුටුවෙමි. දූතයාගේ පාදයට යටින් වැලි මිටක් ගෙන එහි වීසි කළමි. මෙසේ කරන මෙන් මගේ මනස මාව පෙළඹුවේය" යැයි පැවසුවේය. ඒට මූසා ඔහුට "මෙතනින් ඈත්වනු. නීත වශයෙන්ම ඔබ කවුරුන්ව දුටුවා වුවද මාහට ලං නොවනු. මට ලං නොවනු. මට ලං වුවහොත් ඔබටත් මටත් උණ වැළඳෙනු ඇත" යැයි පවසමින් ඒ මේ අත සැරිසැරීම මෙලොවෙහි ඔබට අයත් දඬුවම වන්නේය. පරලොවෙහි නම් නීත වශයෙන්ම ඔබට පොරොන්දු දෙන ලද දඬුවම ඇත. ඔබ එයින් බේරෙන්නේම නැත. මෙන්න ඔබ ආරාධනා කරමින් සිටි දෙවියන්ව බලනු. නීත වශයෙන්ම මා එය ගින්නෙහි දවා උණු කර අලු කර මුහුදෙහි විසිරුවා හරින්නෙමි යයිද. ඔබගේ දෙවියන් අල්ලා එක්කෙනෙකි. ඔහු හැර නැමතුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු සියල්ල දැනගත හැකි ඉමහත් දැනුමක් ඇත්තෙකි යයිද පැවසුවේය. නබී මෙසේම ඔබට පෙර ඉකුත් වී ගිය අයගෙන් වූ ඉතිහාසයන් නැවතත් අපි ඔබට පවසන්නෙමු. අප වෙතින් හොඳ ඔවදන් වලින් යුත් මෙම ධර්මය නීත වශයෙන්ම අපි ඔබට ලබා දුන්නෙමු. කවුරුන් එය ප්‍රතික්ෂේප කරන්නේද? ඔහු විනිශ්චය දිනදී නියත වශයෙන්ම විශාල වූ පාපයක්ම උසුලුණු ඇත. එහි ඔහු සැමදා එය උසුලාගෙනම සිටිනු ඇත. විනිශ්චය දිනදී ඔවුන් උසුලන මෙම බර ඉතාමත් නපුරුය. කුමන කාලයකදී සූර් නැමති නලාව පිඹිනු ලැබ වැරදිකරුවන්ව අපි ඒකරාශී කරන දිනදී බියෙන් ඔවුන්ගේ ඇස් නිල් වී යනු ඇත. ඔවුන් තමන් තුළ ඉතාමත් පහත් හඬින් කතා කරමින් ඔබ එක් දින 10කට අධික වශයෙන් ලොවෙහි රැඳී සිටියේ නැතයයි පවසනු ඇත. ඔවුන් කුමක් කතා කරන්නෝද යන්න අපි හොඳින් දන්නෙමු. ඔවුන්ගෙන් ඉතාමත් විනීත ප්‍රධානියා ඔවුන්ට එකම දවසක් මිස ඔබ රැඳී සිටියේ නැතයයි පවසනු ඇත. නබී ඔබ වෙතින් ඔවුන් කඳු ගැන ලෝක විනාශයේදී එහි ඉරණම කුමක් සිදුවන්නේ දැයි විමසන්නාහ. ඊට ඔබ මෙසේ පවසනු. මගේ දෙවියන් ඒවා සුණු විසිනු කර සීසීකඩ විසිරුවා හරිනු ඇත. ඒවා
සමතලා කර හරිනු ඇත. ඒවායෙහි පොඩ්ඩක් හෝ කඳු පල්ලම් ඔබ නොදකින්නෙහුය. එදිනදී සියල්ලන්ම සැමදා කැඳවන්නාගේ ශබ්දේම අනුගමනය කර යන්නාහ. එහි කිසිම වරදක් ඇතිවන්නේ නැත. රහ්මාන්ට බිය වී සියලු ශබ්දයන් අඩු වී යනු ඇත. පහත් හඬින් වූ අඩි ශබ්දය මිස වෙන කිසිවක් ඔබ නොඅසන්නෙහිය. එදිනදී රහ්මාන් කවුරුන් හට අනුමැතියදී ඔවුන්ගේ වදන අසන්නට අදහස් කරන්නේද? ඔවුන්ව හැර වෙන කිසිවෙකුගේ මැදිහත්වීම ප්‍රයෝජනයක් අත්කර දෙන්නේ නැත. ඔවුන්ට ඉදිරියෙන් ඇති දෑද පසුපසින් ඇති දෑද ඔහු හොඳින් දන්නේය. එහෙත් ඔවුන්ට ඔහුව තමන්ගේ අධ්‍යාපන දැනුම මගින් දැනගත නොහැකිය. එදිනදී සදා අමරණීය ස්ථිරවන්නා වූ දෙවියන් ඉදිරියේ සියල්ලන්ගේ මුහුණද බිමට පහත් වනු ඇත. කවුරුන් අපරාධය උසුලා ගත්තේද? ඔහු පරාජිත වන්නේය. කවුරුන් විශ්වාසයේ තැබුවන් වශයෙන් සිටිමින් දැහැමි ක්‍රියාවන් කරන්නේද? ඔහු තමන්ගේ හොඳ ඵල විපාක පොඩ්ඩක් හෝ විනාශ වී යනු ඇතැයි හෝ අඩු වී යනු ඇතැයි හෝ බියනවන්නේය. මිහි ඇති මේ අන්දමටම මෙම කුරාණය අරාබි භාෂාවෙන් අපි පහල කර තැබුවෙමු. ඔවුන් හොඳ වැටහීම් අත්කරගෙන පාපයන්ගෙන් ඈත්වනු පිණිස මෙහි අපි අපගේ දඬුවම ගැන ඔවුන්ට බියගන්වා අනතුරු අඟවන්නෙමු. සත්‍ය රජුවන අල්ලාම ඊටමත් උසස්වන්තයෙකි. නබී කුරාණය ගැන ඔබට වහී දැනුම් දෙනු ලැබ එය අවසන් වීමට පෙරම එය සමුදීර්ණය කිරීමට ඔබ ඉක්මන් නොවනු. එහෙත් මගේ දෙවියනේ, මගේ අධ්‍යාපන දැනුම නැවත නැවතත් වැඩි කරනු යයි ඔබ ප්‍රාර්ථනා කරනු මැනව. මෙයට බොහෝ කලකට පෙර ආදම් වෙතින් නීත වශයෙන්ම අපි පොරොන්දු ලබාගෙන තිබුණෙමු. එහෙත් එය ඔහු අමතක කර දැමුවේය. නමුත් ඊට වෙනස්කම් කරන අදහස අපි ඔහුගෙන් දුටුවේ නැත. මලයිකාවරුන්ට ඔබ ආදම්ට සුජූද් කරනු යයි අපි පැවසූ අවස්ථාවේදී ඉබ්ලීස් හැර ඔවුන් සියල්ලන්ම සුජූද් කළහ. ඔහු සුජූද් නොකර ඈත් වූවේය. එබැවින් අපි ආදම්ට "ඕ ආදම්, නීත වශයෙන්ම මොහු ඔබටත් ඔබගේ බිරිඳටත් සතුරෙකු වනු ඇත. ඔබ දෙදෙනාවම මෙම උයන් වත්තෙන් ඔහු පිටමන් නොකර සිටීමට ඔබ ප්‍රවේශමින් සිටිනු. නැතහොත් ඔබ අමාරුවේ වැටෙන්නහුය යයි පැවසුවෙමු. නීත වශයෙන්ම ඔබ මෙහි කුසගින්නෙන් හෝ නිර්වස්ත්‍රව හෝ නොසිටින්නෙහුය. නීත වශයෙන්ම ඔබ මෙහි පිපාසයක් නොමතිවද අව්වෙන් පහර නොවැදීද සිටින්නෙහුය යයි පැවසුවෙමු. ඒත් ෂයිතාන් ඔවුන්ව සසල කර "ඌ ආදම්, විනාශයක් නැති රාජ්‍යයක්ද අමරණීය ජීවිතයකටද අවශ්‍ය? නිත්‍ය ජීවියද මා ඔබට දැනුම් දෙන්න දැයි විමසුවේය." අවසානයේදී ඒ දෙදෙනාම තහනම් කරනු ලැබූ ඒ අනුභව කළහ. එවලේම ඒ දෙදෙනාම නිර්වස්ත්‍ර වී ඒ දෙදෙනාගේ රහස් අවයවයන් එළිදරව් වීමත් සමගම එම උයනේ කොළ අතු මගින් තමන්ව ආවරණය කර ගැනීමට ඉදිරිපත් වූහ. එබැවින් ආදම් ඉබ්ලීස්ගේ උගුලට පැටලී වැරදි කර තම දෙවියන්ට වෙනස්කම් කර මාර්ගය වැරද ගියේය. පසුව ඔහු සමාව ඉල්ලා සිටි විට ඔහුගේ දෙවියන් ඔහුගේ වැරදිවලට සමාවදී ඔහුව තෝරාගෙන ඍජු මාර්ගයෙහි ඇතුළු කළේය.
තවද මේ දෙදෙනාට ඔබ දෙදෙනා මෙතනින් පිටමං වනු. ඔබ ඔබගේ පරම්පරාවේ දරුවන්ගින් සමහරෙක් සමහරෙකුට සතුරන් වශයෙන් පත්වන්නාහ. ඒ අතර නීත වශයෙන්ම මගේ ඍජු මාර්ගය ඔබ වෙත පැමිණෙනු ඇත. කවුරුන් මගේ ඍජු මාර්ගයේ අනුගමනය කරන්නේද? ඔහු මාර්ගයේ වැරද යන්නේම නැත. පරාජිත වන්නේද නැත. කවුරුන් මගේ හොඳ ඔවතන් ප්‍රතික්ෂේප කරන්නේද? ඔහුගේ ජීවිතය නීත වශයෙන්ම ඊටමත් දුක් ගැහැටවලින් පිරි එකක් වශයෙන්ම තිබෙනු ඇත. විනිශ්චය දිනදී නම් අපි ඔහුව අන්ධයෙකු වශයෙන්ම නැගිට්ටවන්නෙමු යයි පැවසුවේය. එසේ විනිශ්චය දිනදී අන්ධයෙකු වශයෙන් නැගිට්ටවනු ලබන ඔහු මගේ දෙවියනේ, ඔබ කුමක් නිසා මාව අන්ධයෙකු වශයෙන් නැගිට්ටෙව්වෙහිද? මෙලොවෙහි ඇස් පෙනෙන්නෙකු වශයෙන් සිටියා නොවේදැයි විමසනු ඇත. ඒට මෙසේ අන්ධයෙකු වශයෙන්ම ඔබගේ කාරණාවන් සියල්ල තිබුණේ. අපගේ ආයාවන් ඔබ වෙත පැමිණියේය. ඔබ ඒවා සැලකිල්ලෙහි නොතබා අමතක කර දැමුවේය. ඒ අන්දමටම අද දින ඔබවත් සැලකිල්ලට නොගෙන අමතක කරනු ලැබීය යයි පවසනු ඇත. එබැවින් කවුරුන් සීමාව ඉක්මවා තම දෙවියන්ගේ ආයාවන් විශ්වාස නොකර සීමා ඉක්මවා කටයුතු කරන්නේද? ඔහුටත් මේ අන්දමටම අපි පළවිපාක දෙන්නෙමු. ඔහුට ලැබෙන පරලොව දඬුවම නම් ඊටමත් දරුණු හා ස්ථීරවද වන්නේය. මොවුන්ට පෙර විසූ කොපමණ දෝ සමූහයන්ව අපි විනාශ කර දැමුවෙමු යන කාරණාව මොවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කළේ නැද්ද? විනාශ වී ගිය ඔවුන් වාසය කළ ස්ථානයන්ට සමීපයෙන්ම මොවුන්ද ගමන් කරන්නාහ. බුද්ධිය ඇති අයට නීත වශයෙන්ම එහි සාධකයන් බොහෝමයක් ඇත. නබී ඔවුන්ගේ දඬුවමට අයත් කාලය විනිශ්චය දිනයයි එක් කාල අවකාශයක් ගැන සඳහන් කරනු ලැබ ඇති ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කලින්ම ඇති වී නොතිබුණේ නම් ඒ අවස්ථාවේදීම දඬුවම ඔවුන්ව අල්ලා ගනු ලැබ ඇත්තේය. එබැවින් ඔවුන් ඔබව අවමන් කර කතා කිරීම ගැන ඔබ ඉවසීමෙන් යුතුව විඳදරා ගනු මැනව. සූර්ය උදාවට පෙරද සූර්ය අස්තමයට පෙරද රාත්‍රී කාලයන්හිද ඔබගේ දෙවියන්ව ප්‍රශංසා කර සවිශුද්ධ කරමින් සිටිනු මැනව. මෙසේ දහවලේ දෙකළවෙරෙහිද දෙවියන්ව ප්‍රශංසා කර සවිශුද්ධ කරමින් සිටිනු මැනව. මෙමගින් ඔබට ආධ්‍යාත්මික තෘප්තියක් අත්කරගත හැකිය. නබී ඔවුන්ගෙන් සමහරෙකුට සුවය විදීමට අපි ලබා දී ඇති දෑ දෙසට ඔබ ඔබගේ බැල්ම නොහෙළනු. මේවා සියල්ල මෙලොව ජීවිතයෙහි අලංකාරයන්ය. ඔවුන්ව පිරික්සුමට ලක් කිරීම සඳහාම අපි ඒවා ඔවුන්ට ලබා දී ඇත්තෙමු. නමුත් ඔබගේ දෙවියන් ඔබට ලබා දී තිබෙන දෑ නම් ඊටමත් උසස් හා ස්ථිරවත් දයයි. නබී සලාත් කරමින් සිටින මෙන් ඔබ ඔබගේ පවුලේ උදවිය පොළඹවනු මැනව. ඔබත් ඒ කෙරෙහි ස්ථීරව සිටිනු මැනව. අපි ඔබගෙන් කිසිවක් ඉල්ලුවේ නැත. එහෙත් ඔබට අවශ්‍ය සෑම දෙයක්ම අපිම ලබා දෙමින් සිටින්නෙමු. අවසාන යහපත පරිශුද්ධ ගතිගුණය උදෙසාය. තමන්ගේ දෙවියන්ගෙන් අපි ආශා කරන අන්දමට එක් සාධකයක් ප්‍රාතිහාර්යක් ඔහු අප වෙත ගෙන ආ යුතු නොවේදයයි ඔවුන් පවසන්නාහ. කිමෙක්ද පෙර ධර්මයන්හි වූ පැහැදිලි සාධකයන් ඔවුන් වෙත පැමිණියේ නැද්ද? පැමිණ ඇත්තේය. අපගේ දූතයා වන මොහු පැමිණීමට පෙරම අපි මොවුන්ව දඬුවම් කර විනාශ කර තිබුණේ නම් අපගේ දෙවියනේ,
ඔබ අපට එක් දූතයෙකු යැවිය යුතු නොවේද? එසේ යවා තිබුණේ නම් අපි මෙම අවමානයටද නින්දාවටද ලක්වීමට කලින්ම ඔබගේ ආයාවන් අනුගමනය කර ඇත්තිමු යැයි පවසන්නාහ. නබී ඔබ මෙසේ පවසනු. සෑම කෙනෙකුම බලාපොරොත්තුවෙන් සිටින්නන්ය. එබැවින් ඔබත් ඔබට පැමිණිය යුතු දය ගැන බලාපොරොත්තුවෙන් සිටිනු. ඍජු මාර්ගයෙහි සිටින්නන් කවරෙක්ද? දුර්මාර්ගයෙහි සිටින්නන් කවරෙක්ද? ඍජු මාර්ගයේ අත්කරගත් අය කවරෙක්ද? යන්න පසුව ඔබ නීත වශයෙන්ම හොඳින් දැනගන්නෙහුය.